හරි. පැහැදිලිද? හරි. මේවයි. මම ආපහු විනාඩියක් මුලට එනවා මුල සිට එනවා ඉක්මනට. හරිද? මේ ටික කෙටියෙන් පොඩ්ඩක් ආපහු මුලින් මතක් කරගෙන ඉන්නම්. හරි. මුලින් පොඩ්ඩක් මතක් කරගෙන ඉන්නම් වේගෙන් එකපාරක්. හරි. බලන්න. ව්‍යාපාර පරිසරය කියලා කිව්වේ ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි අභ්‍යන්තර සාධකවලත් බාහිර සාධකවලත් එකතුව. එතකොට මේ කියන ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙකක් තිබ්බා. එක අභ්‍යන්තර පරිසරය දෙක බාහිර පරිසරය කියලා නේද? හරි. මම නැවත කියන එක අභ්‍යන්තර පරිසරය දෙක බාහිර පරිසරය කියලා කොටස් දෙකයි. කොටස් දෙකයි. ඊට පස්සේ හරිද අපි ව්‍යාපාර පරිසර වර්ගීකරණයට ආව. වර්ගීකරණය ඇතුලේ නේද ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. එක අභ්‍යන්තර පරිසරය දෙක බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරය තුල සාධක 3යි. බාහිර පරිසරය තුල සාධක 8යි. අභ්‍යන්තර පරිසරයේදී කවුද? අයිතිකරුවන්. නේද? කවුද අයිතිකරුවන්? කළමනාකරුවන්, සේවකයන්. ඊට පස්සේ බාහිර පරිසරය තුල හිටියා ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරගකරුවන්. නේද? තරංකරුවන්. ඊට පස්සේ දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය අවසානික ගෝලීය පරිසරය කියන. හරිද? හරි. ඊට පස්සේ අපි මේකෙන් ආවා මුලින්ම සාකච්ඡා කරන අභ්‍යන්තර පරිසරය නේද? අභ්‍යන්තර පරිසරයට ඊළඟට සාකච්ඡා කරනවා. හරි. එන මාතෘකාවුනේ අභ්‍යන්තර පරිසරය. අභ්‍යන්තර පරිසරය. උදේ අභ්‍යන්තර පරිසරය කියන එක නිර්වචන අපි ගත්තේ මේ විදිහට. කොහොමද නිර්වචනය ගත්තේ? ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි. ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි. ඒ වගේම ව්‍යාපාරයට පාලනය කළ හැකි. මොන සාධකද? අභ්‍යන්තර සාධකවල එකතුවක් අපි ගොම මොන පරිසරය කියලාද? අභ්‍යන්තර පරිසරය කියලා අපි කිව්වා. හරි. බලන්න ඉක්මනට. හරි. එන බලමු නිර්වචනයක් විදිහට ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි, ව්‍යාපාරයට පාලනය කළ හැකි අභ්‍යන්තර සාධකවල එකතුවක් තමයි අපි කියව අභ්‍යන්තර පරිසරය කියලා. හරි. ජනතාව හැමෝම මාත් එක්ක කියන ඉක්මනට ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි, ව්‍යාපාරයට පාලනය කළ හැකි අභ්‍යන්තර සාධකවල එකතුවක් අපි කියව අභ්‍යන්තර පරිසරය කියලා. හරි නේද? ඒ වැඩේ අවසන්. ඊළඟට අපි ආවලමයි ඊළඟ කොටසට. අභ්‍යන්තර පරිසරයේ જાති 3යි. කවුද හිටියේ? අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්. අපි ඒ ටික සරලව කතා කරා. ඊළඟට අභ්‍යන්තර පරිසරයෙන් පස්සේ අපි අයිතිකරුවන් කියන්නේ කවුද කියලා වෙනම කතා කරා. කවුද අයිතිකරුවන් කියලා කිව්වේ? ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සම්පත් යෙදවූ පුද්ගලයන්ට අපි කිව්වා ව්‍යාපාරයේ අයිතිකරුවන් කියලා. ඊට පස්සේ අපි ආවා කළමනාකරුවන් කියන්නේ කවුද කියලා. අපි දන්නවා කළමනාකරුවන්ව ව්‍යාපාර බඳව ගන්නේ අයිතිකරු. අයිතිකරු එයා වෙනුවට අයිතිකරු වෙනුවෙන් තීරණ ගන්න තමයි කළමනාකරු බඳවා ගත්තේ. අයිතිකරු වෙනුවෙන් ව්‍යාපාරයේ තීරණ ගැනීම සඳහා බඳවාගත් පිරිස අපි කියනවා කළමනාකරුවන් කියලා. ඊට පස්සේ ගත්ත මාතෘකාව සේවකයන්. සේවකයන් කියලා කිව්වේ ව්‍යාපාරයේ වැඩ ටික කාර්යයන් සිදු කරගෙන බඳවාගත් පිරිස. ව්‍යාපාරයේ කටයුතු සිදු කිරීම සඳහා බඳවාගත් පිරිස අපි කියනවා සේවකයන් ලෙස හැඳින්වේ කියලා. එතනින් අවසන් වුණ අභ්‍යන්තර පරිසරය. අපි ආ මාතෘකාව බාහිර පරිසරයට. අපි ආ මාතෘකාව බාහිර පරිසරයට. හරි. පුතේ බාහිර පරිසරය ගත්තේ කොහොමද? ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි. නේද? ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි. ඒ වගේම ව්‍යාපාරයට පාලනය කළ මට කියන්න බාහිර පරිසරයේ තියෙන දේවල් අපිට පාලනය කරන්න පුළුවන්ද බැරිද? yes ද no ද? බාහිර පරිසරයේ දේවල් අපිට පාලනය කරන්න පුළුවන්ද බැරිද? yes ද no ද? අභ්‍යන්තර පරිසරය නම් බලපෑම් කළ හැකි, පාලනය කළ හැකි. හැබැයි බාහිර පරිසරයේ අපිට බලපෑමක් තිබ්බට අපිට බාහිර පරිසරය පාලනය කරන්න බෑ. පාලනය කළ නොහැකි. පාලනය කළ නොහැකි. උදේ ඒව මොන සාධක? අර ටික අභ්‍යන්තර සාධක. මේ ටික අපි කියනවා බාහිර සාධකවල එකතුවක් කියලා. එන ලස්සනට කියමු. ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි, එහෙත් ව්‍යාපාරයට පාලනය කළ නොහැකි මොන සාධකද? බාහිර සාධකවල එකතුවක් අපි කියවා මොකක් කියලාද? උදේ බාහිර පරිසර කියලා අපි කියව. බාහිර පරිසරය කියලා කියව. වැඩේ හරි ජනතා. මෙන්න තියෙනවා අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරයේ නිර්වචන. හරි. එහෙනම් බලමු වාක්‍ය කියවන හැමෝම බාහිර පරිසරයේ ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් කළ හැකි, එහෙත් ව්‍යාපාරයට පාලනය කළ නොහැකි මොන සාධකද? බාහිර සාධකවල එකතුවක් අපි කියනවා බාහිර පරිසරය කියලා. හොඳයි. බාහිර පරිසරයේ තිබ්බ සාධක ඔක්කොම 8ක්. කවුද හිටියේ? ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරගකරුවන්,
දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය සහ ගෝලීය පරිසරය කියන. අපි මේ කට්ටිය ගැන වෙන වෙනම සාකච්ඡා කරගෙන ගියා. එතනින් එහාට පාඩමේ ගනුදෙනුකරුවන් යටතේ අපි කතා කරා. ව්‍යාපාරයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට තමයි අපි කියන්නේ පාරිභෝගිකයන්වත් ගනුදෙනුකරුවන් කියන්නේ. ඊට පස්සේ සැපයුම් කරුවන් කියන්නේ අපිට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා සපයන පුද්ගලයන් සැපයුම් කරුවන් කියලා කිව්වා. තරගකරුවන් කියලා කිව්වේ අපේ ජාතියේ එක හා සමාන ව්‍යාපාර කටයුතු කරන කට්ටිය කියලා අපි කිව්වා. කොහොමද? එක හා සමාන ව්‍යාපාර කටයුතු වල නිරත වී සිටින ව්‍යාපාරිකයන්ට අපි කිව්වා තරගකරුවන් කියලා. ඊට පස්සේ ටිකක් දේශපාලන පරිසරය නම් අපි ටිකක් වැඩිපුර කතා කරමු. අලුත් කොටසනේ දේශපාලන පරිසරයේදී සිද්ධ වුණේ රටක ආර්ථික කටයුතු මෙහෙයවනකොට ඒ රටේ රජය විසින් අනුගමනය කරන ලබන දේශපාලන ප්‍රතිපත්ති වලට අපි කියනවා මොකක් කියලාද? දේශපාලන පරිසරය කියලා. දේශපාලන ප්‍රතිපත්ති වලට උදාහරණ විදිහට ගත්තා අයවැය ප්‍රතිපත්තිය. රටක අයවැය ප්‍රතිපත්තිය. තව ගන්න පුළුවන් විදේශ යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්තිය. තව ගන්න පුළුවන් විදේශ නේද? විදේශ වෙළඳ ප්‍රතිපත්ති වගේ රටක තියෙන ආර්ථික කටයුතු මෙහෙයවනකොට ප්‍රතිපත්ති වශයෙන් වෙනස් වෙනවා. ඒ ආණ්ඩු මාරු වෙනකොට ඒ ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ප්‍රතිපත්ති අනුව ව්‍යාපාර වලට යහපත් බලපෑමුත් වෙනවා, අයහපත් බලපෑමුත් වෙනවා කියලා අපි කතා කරා. ඊට පස්සේ නේද නෛතික පරිසරයට ආවා. පුතේ නෛතික පරිසරයට දැන් කතා කරා. නෛතික කියන එකේ තේරුම නීති රීති. ප්‍රධාන වශයෙන්ම නීති රීති දාන්නේ ආරක්ෂා කරන්න. ආරක්ෂා කරගන්න. නේද? කාවද? පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා. දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා. ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා සම්මත නීති රීති සහ අනපනත් වලට අපි කිව්වා නෛතික පරිසරය කියලා. එහෙනම් කියන මාත් එක්ක පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ව්‍යාපාරික කියවලෙක්මන්ට උදේ ව්‍යාපාරික නියමයි ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා අවසානයේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා සම්මත අනපනත් හා නීති රීති වලට අපි කියනවා නෛතික පරිසරය කියලා. නෛතික පරිසරය කියලා. හරි මේ කොටස් ටිකත් අපි සාකච්ඡා කරා. උදාහරණ විදිහට ගත්තා 2007 අංක 7 දරන සමාගම් පනත. පාපාර කියන 2007 අංක 7 දරන සමාගම් පනත. තව එකක් ගත්තා 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. තව පාරක් කියමු හැමෝම 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. මේම ඊළඟට අපි ආවා 1954 අංක 14 දරන සාප්පු හා කාර්යාල සේවක පනත. මම මේ වලට ඒ දවස්වල කියලා දුන්නා. අද මේ කරන්නේ පරණ දේවල් ටික පරණ පාඩම අද ඉවරයි. වෙච්ච දවසේ මුළු පාඩමම නැවත මතක් කරන රිවිෂන් එක තමයි මේ අපි සාකච්ඡා කරමින් යන්නේ. හොඳයි. එතනින් අවසන් වුණා. අවසන් නොන්නේ මම කිව්වාට මතකද? මිනිස්සුන්ට නීති රීති විතරක් දැම්මට හරියන්නේ නෑ. මොකද අපේ උන් නීති රීති වලට කැමති මිනිස්සු නෙමෙයි. නීති රීති පිළිපදින නෙමෙයි. අපේ උන් කැමති වැඩිපුර නීති රීති කඩන්න. නේද? තාත්තා වුණත් රතු පාට වැටුනහම වටපිට බලලා ෂේප් එකේ පොලිස් කාර්යයක් නැත්තම් මොකද කරන්නේ? ෂේප් එකේ නේද? පාර හරහා දානවා රතු පාට වැටලා තිබ්බා. නේද? හැබැයි පොලිස් රාලහාමි කෙනෙක් හිටියොත් ඒක කරන්නේ නෑ. අපේ කට්ටිය බය නීති රීති වලට නෙමෙයි නීති රීති ආරක්ෂා කරන නිලධාරීන්ට. ඒ නිසා මේ වගේ නීති රීති විතරක් තිබ්බට ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා අපි කතා කරා. ඒ සඳහා මේ නීති රීති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පුද්ගලයන් සහ තනතුරු කීපයක් නැත්නම් ආයතන සහ තනතුරු කීපයක් පත් කරන්න ඕන කියලා කිව්වා. උදාහරණ දෙයක් අපි ගත්තා. සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ඉන්නෝ මේ නීති රීති ක්‍රියාත්මක කරා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉන්නෝ මේ නීති රීති ක්‍රියාත්මක කරා. ඊට අමතරව අපි ගත්තොත් කම්කරු විනිශ්චය සභාව තියෙනවා මේ නීති රීති ක්‍රියාත්මක කරන්න. තව ඊට පස්සේ ගත්තා මධ්‍යම පරිසර අධිකාරිය තියෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තියෙනවා. මෙන්න මේ වගේ ආයතන සහ තනතුරුත් අපිට අවශ්‍යයි මේ නීති රීති ක්‍රියාත්මක කරන්න. නැත්නම් අපේ නීති රීති පිළිපදින්නේ නැහැ. හරිද? එතනින් පස්සේ දේශපාලන ඉවරයි නෛතික ඉවරයි. දැන් ආව තාක්ෂණික පරිසරය. අන්තර්ජාලය, ජංගම දුරකථනය, විද්‍යුත් වාණිජ්‍ය, විද්‍යුත් මුදල් භාවිතය වගේ තාක්ෂණික මෙවලම් වලින් ව්‍යාපාර වලට එල්ල වෙන බලපෑම තමයි පුතේ අපි තාක්ෂණික පරිසරය කියලා සාකච්ඡා කරේ. හරි. ඒ කොටසත් අවසන් වුණා. ඊළඟට තාක්ෂණික පරිසරයෙන් පස්සේ අපි අර මාතෘකාව තමයි පුතේ ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය. ආර්ථික පරිසරයේ ඇතුලේ විවිධ ආර්ථික සාධක ගොඩක් තිබ්බා. ඒ උපසාධක ටික අපි වෙන වෙනම සාකච්ඡා කරා. උදාහරණයක් විදිහට අපි කතා කරා මුලින්ම පොලි අනුපාතය. පොලි අනුපාතය. නේද? පොලි අනුපාතය කියන එක.
හරිද? ප්‍රධාන කොටස් දෙකකට අපි වර්ග කළා. එක තැන්පතු පොලි අනුපාතය, දෙක ණය පොලි අනුපාතය කියන. එක තැන්පතු පොලි අනුපාතය, දෙක ණය පොලි අනුපාතය කියන කොටස් දෙකකට වර්ග කරනවා. ළමයි. එතකොට උදාහරණයක් විදිහට අපි කියව නේද? රටක තැන්පතු පොලි අනුපාතය 10% කියලා ගත්තොත් හරිද? ඒ 10% පොලි අනුපාතය රජය විසින් පස්සේ කාලයකදී තීරණය කරොත් වැඩි කරන 20% දක්වා කියලා, නැත්නම් 15 දක්වා කියලා. නේද? එතකොට රටේ තැන්පතු පොලි වැඩි වෙන නිසා මිනිස්සු වැඩි වශයෙන් කියලා අතේ තියෙන සල්ලි ටික බැංකුවේ තැන්පත් කරනවා කියලා මම පැහැදිලි කරා. එතකොට රට ඇතුලේ සංසාරයේ මුදල් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට භාණ්ඩ හා සේවා මිලදී ගන්න හැකියාවක් නැහැ මිනිස්සුන්ට. මිනිස්සුන්ගේ සල්ලි බැංකුවල. ව්‍යාපාරිකයෝ තමන්ගේ වැඩිපුර සල්ලි ටික කියලා බැංකුවලට දානවා. තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා මම කිව්වා තැන්පතු පොලි අනුපාතය වැඩි වෙන එක ව්‍යාපාර වලට ඒ තරම් හොඳ නැහැ. අපි තුමෝ ගණිත පැත්ත රටේ තැන්පතු පොලි අනුපාතය අඩු කරනවා. 5% දක්වා අඩු කරනවා. දැන් මොකද වෙන්නේ? තැන්පත් කරාට වැඩක් නැහැ බැංකුවේ. පොලි අඩුයි. ඒ නිසා මිනිස්සු තැන්පත් කරන්නේත් නැහැ, ව්‍යාපාරිකයෝ තැන්පත් කරන්නේත් නැහැ. ඒගොල්ලෝගේ අතේ සල්ලි ටික තියාගන්න. ඒ අතේ සල්ලි තියාගත්තාම ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ? තව කඩේට බඩු ටිකක් කියනවා. තව සමහරට කඩේ තව ටිකක් විශාල කරනවා. හරිද? ව්‍යාපාරට ආයෝජනය කරනවා. මිනිස්සු අතේ සල්ලි තියාගන්නේ නැහැ. ඌ වීදම් කරගන්නවා. අන්න එතකොට ආර්ථිකයට ඊටාම හොඳයි නා රටක ආර්ථිකයක් කියලා දවන්න නම් අපි දන්න රටේ තැන්පතු පොලි අනුපාතය අනිවාර්යෙන් අඩු කරන්න ඕනේ. එතකොට තමයි රටේ ව්‍යාපාර වලට ඊටා හොඳ කලදවසක් එන්නේ. ඒ තැන්පතු පොලි ණය පොලියත් එහෙම. ණය පොලි 10% ඉඳලා 15 දක්වා වැඩි කරොත් මිනිස්සු ණය ගන්නෑ. ව්‍යාපාරිකයෝ ණය අරන් බිස්නස් දියුණු කරන්නේ. ඒ පොලි වැඩිනේ. හරිද? එහෙනම් අපි පොලි අනුපාතය අඩු කරනවා කියන්නේ 5% දක්වා. හරිද? බැංකුවේ ණය පොලි අඩු නිසා බිස්නස් කාර්යෝ ගිහිල්ලා බැංකුවෙන් ලෝන් අරගෙන ණය අරගෙන තමන්ගේ ව්‍යාපාර දියුණු කරනවා. ඒ නිසා පොතේ පාඩ පැහැදිලි තැන්පතු පොලි සහ ණය පොලි කියන දෙකම අඩු කරොත් තමයි ඒ රටේ ව්‍යාපාර දියුණු වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරන්නේ. නේද? එහෙනම් අංක 1 තැන්පතු පොලිය අපි සාකච්ඡා කරමු. හරිද? පොලි අනුපාතය. පොලි අනුපාතයට කියවනේ නම් රටක තැන්පතු පොලි අනුපාතයේ ණය පොලි අනුපාතයේ එකතුව පොලි අනුපාතය ලෙස හැඳින්වේ කියලා අපි පැහැදිලි කරගත්තා. හොඳයි. ඒ තැන්පතු පොලි අනුපාත සහ ණය පොලි අනුපාතය. පොලි අනුපාතයෙන් පස්සේ අපි ගත්තා මොකද්ද මාතෘකාව? උද්ගමනය. මතකයි නේද? මාතෘකාව ගත්තා උද්ගමනය. හරි. උද්ගමනය අර්ථය මම ලස්සන මාතෘකාවක් කිව්වා නේද? උද්ගමනය කියලා කියන්නේ නේද? දිගින් දිගටම ආර්ථිකය ඉහළ නේද? බඩු මිල ඉහළ යනවා. බඩු මිල ඉහළ යනවා තමයි අපි උද්ගමනය කියලා කිව්වේ. හරි. එතන මතකයි වල නේද? හරිද? ඔයාලට මතකයි මම අර අපේ ජනිත් පොඩි උදව්වක් කියම කළා බස් වලට ගිහින් ඉන්න ඉඳන් හිටපු කොල්ලන්ට නේද? හරිද? ඔයාලට මතකනේ සීන්නේ? ජනිත් බස් වලට ගිහින් ඉන්නකොට මට දවසක් අවුරුදු 10කට පස්සේ හම්බ වෙලා උදව් කරා මතකයි නේද? හරිද? ඊට පස්සේ කොල්ලා මම නේද? හරි. හරි. කට්ටිය මතකයි නේද? ජනිත් වෙච්ච දේ. හරිද? කීල්ස් එකට එක්කගෙන ගිහිල්ලා ඈ මතකනේ සීන් එකනේ මම මුදුන් කියන දෙයක් නෑ නේද? හරි. පස්සේ ළමයි හරිද බබාලා 1 2 3 4 කියලා මතකනේ දන්නේ. හරි. ළමයි එහෙම වෙලා කොහොමද අවසානයේ උද්දමනයට ලක් වුණා දන්නේ. හරි. මම නැවත කියනවා උද්දමනය කියලා කියන්නේ රටක භාණ්ඩ හා සේවාවල මිල මට්ටම පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාමට. රටක භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යනකොට අපි කියමු මොකක් කියලාද? උද්දමනය කියලා. හරි. ඊට පස්සේ ආදායම් ව්‍යාප්ති ගැන කතා කරා. නේද? ආදායම් ව්‍යාප්තිය කියලා කිව්වේ රටක මුළු ආදායම එම රටේ ජනගහනය අතර බෙදී ගොස් ඇති ආකාරයට. හරි. ඊට පස්සේ ආදායම් ව්‍යාප්තියෙන් පස්සේ අපි ගත්ත මාතෘකාව මොකක්ද? රැකියා නියුක්තිය. රැකියා නියුක්තිය අර්ථ කතා කරා. රැකියා නියුක්තිය අර්ථ කතා කරා රටක ශ්‍රම බලකායෙන් සත්‍ය වශයෙන්ම රැකියාවටදී නිරත වන පිරිසට අපි කිව්වා කවුරු කියලාද? රැකියා නියුක්තිය කියලා. සත්‍ය වශයෙන්ම රැකියාවටදී නිරත වන පිරිසට අපි කිව්වා රැකියා නියුක්තිය කියලා. රටක රැකියා නියුක්තිය වැඩි වෙන තරමට හොඳයි. ඒ කියන්නේ මිනිස්සු අතේ මිනිස්සු හැමෝම රස්සාවක් කරනවා නම් හොඳයිනේ. එතකොට එක පැත්තකින් මේ මිනිස්සු අතේ සල්ලි දිනවා. හරිද? අනිත් පැත්තෙන් එයා රස්සාවක් කරනවා කියන එකේ තේරුම එයා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයට දායක වෙනවා. එතකොට මේ පැත්තෙන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනවා. එක පැත්තකින් මිනිස්සුගේ ආදායම වැඩි වෙනවා. එතකොට ඒක රටේ ආර්ථිකයට ඉතාම හොඳ තත්ත්වයක් කියලා අපි කතා කරා. ජාත්‍යන්තර සම්බන්ධතා ගැන කතා කරා. නේද? කිසියම් රටක් ලෝකයේ අනිකුත් රටවල් සමග පවත්වාගෙන යන ලබන සම්බන්ධතා ගැන අපි කතා කරා. මතකයි නේද? ඕගොල්ලොත් පවත්වාගෙන යන එක එක ජාතිය සම්බන්ධතා ගැන මම දවසක් පැහැදිලි කරා. මතකයි නේද? කට්ටිය කිව්වා ඔව් ඔව් සර් අපිට සම්බන්ධතා තියෙන අම්මලා තාත්තලාට එහෙම කියන්න එපා කියලා. මතකයි නේද?
හරි. අම්මලා තාත්තලා තහගෙන ඉන්නේ පිටිපස්සෙන්. හරි. මම හිතාගෙන ඉන්නේ දෙමාපිය රැස්වීමක් කියව දාලා උඹලා සම්බන්ධතා ගැන අම්මලාට පොඩ්ඩක් කියන්න. හොඳයි නේද? හා එහෙනම් ළමයි කිසියම් රටක් ලෝකයේ වෙනත් රටවල් සමග පවත්වාගෙන යන ලබන සම්බන්ධතාවලට අපි කියන මොන සම්බන්ධතා කියලාද? ජාත්‍යන්තර සම්බන්ධතා කිය. එතකොට මේ ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වන්න පුළුවන් එක ක්‍රමයක් තමයි එයාට පුළුවන් ජාත්‍යන්තර සංවිධාන වලට එකතු වෙලා ජාත්‍යන්තර සංවිධානයක් හරහා අපිට සම්බන්ධතා ගොඩනගන්න පුළුවන්. නේද? අපිට නැත්නම් වෙළඳ givisum හරහා අපිට පුළුවන් ජාත්‍යන්තර සම්බන්ධතාවයක් නිර්මාණය කරගන්න. ඊට අමතරව නේද? ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව හරහා නේද? ඔලිම්පික් වගේ නේද? පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උත්සවය වගේ ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව හරහා අපිට පුළුවන් සම්බන්ධතා නිර්මාණය කරගන්න. හරි. ඊට පස්සේ ජාත්‍යන්තර සම්බන්ධතා වලින් පස්සේ අපි ආ මාතෘකාව විදේශ විනිමය අනුපාතය. විදේශ විනිමය අනුපාතය. හරි. එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය අපි කිව්වා විදේශ විනිමය අනුපාතය කියලා. උදාහරණ කිහිපයක් ගත්තා. ඇමරිකානු ඩොලර් එකක් නේද? සමානයි රුපියල් 361යි කියලා තමයි මම මේ හදන දවස් තිබිලු. අද 355යි තිබ්බි. හරි. ඊට පස්සේ තමයි දවසින් දවස මේ වෙනස් වෙන එකයි කේස් එක. මේ දවස්වල සෑහෙන ලොකු ගණනකින් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 447ක් 450කට විතර ආසන්නයි ළම ස්ටර්ලින් පවුම් එකක් ඉංගලන්තේ. ඊට පස්සේ යෙන් එකක් ජපාන යෙන් එකක් සාමාන්‍ය රුපියල් 2.70ක් 70ක් 80ක් විතර අතර තියෙන්නේ. ඊට පස්සේ යූරෝ එකක් සමානයි රුපියල් 380ක් 385ක් අතර රේට් එක තමයි තියෙන්නේ. අපි මේක ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ අවසාන මාතෘකාගත ආර්ථික පරිසරයේදී ඉතුරු රටක මුළු ආදායමෙන් පරිභෝජනය සඳහා වැය නොකරන කොටස අපි කිව්වා ඉතුරුම් කියලා. උදේ කියන මාත් එක්ක රටක මුළු ආදායමෙන් පරිභෝජනය සඳහා වැය නොකරන කොටස අපි කියනවා ඉතුරුම් කියලා. නේද? ඔයාලට මතකයි ගෙදර ආදායම රුපියල් 70000යි කිව්වා. ලක්ෂය කියලා කිව්වා. ඒ ලක්ෂෙන් 80000ක් වියදම් වෙනවා නම් තව 20000ක් වාට ඉතුරුයි. ඒක තමයි ඉතුරුම් ප්‍රමාණය කියන්නේ කියලා මම පැහැදිලි කරා. රටක මුළු ආදායමෙන් පරිභෝජනය සඳහා වැය නොකරන කොටස ඉතුරුම් කියලා කතා කරා. අපි මේවා සති ගණන් නේද සෑහෙන අපි සාකච්ඡා කරපු මාතෘකා නේද? මේ මාතෘකා ටික ඔක්කොම දැන් මේකට ඉවරයි පාඩම් කරලා උගන්වලා ඉවරයි නෝට්ස් ටික ලියලා ඉවරයි පේපර්ස් ටික කරවලා ඉවරයි. මේ දැන් කරන්නේ ඒ උගන්වපු දේවල් ටික විනාඩි කිහිපයක් ඇතුළත වේගයෙන් මතක් කරගෙන යන රිවිෂන් එකයි මේ කරගෙන යන්නේ. පැහැදිලිද? හරි. අවසාන මාතෘකාව අපි කතා කරා ගෝලීය පරිසරය. ගෝලීය පරිසරය. පුතේ ගෝලීය පරිසරයේදී සිද්ධ වුණේ නේද? රටවල් අතර තිබ්බ බාධාවන් සීමාවන්. හරිද? ආර්ථික වශයෙන් වෙනස්කම් තිබ්බා. දේශපාලනික වශයෙන් වෙනස්කම් තිබ්බා. ඊට පස්සේ සදාචාරාත්මක සංස්කෘතික භූගෝලීය වශයෙන් මේ තිබ්බ වෙනස්කම් ටික ඔක්කොම පැත්තකට විසි කරලා දාලා මුළු ලෝකයම එකම ගම්මානයක් ලෙස කටයුතු කරනවාට අපි කිව්ව ගෝලීය පරිසරයවත් ගෝලීයකරණය කියලා. ඔයාලට මතකයි? අපි මේක සාකච්ඡා කරා. නේද? ගෝලීයකරණය කියලා. ඒ නිසා මේ ගෝලීයකරණය නිසා පුතේ අප්‍රිකාවේ ඉන්න කෙනෙක් ලංකාවට එන්න හැකියාව තිබ්බා. නේද? ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා රස්සාව කරන්න හැකියාව තිබ්බා. නේද? ලෝකේ හැමෝම එකිනෙකට සම්බන්ධ වෙච්ච ක්‍රමවේදයක් ජාලයක් තමයි පුතේ මේ ගෝලීයකරණය හරහා සිද්ධ වුණේ. නේද? ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයෙක්ට නේද? රුසියාවට චීනයට ගිහිල්ලා භාණ්ඩ ටික නේද? අමුද්‍රව්‍ය අරන් එන්න පුළුවන්. තමන්ගේ භාණ්ඩ ටික ඇමරිකාවට අලෙවි කරන්න පුළුවන්. නේද? ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා රස්සාව කරලා එන්න පුළුවන්. නේද? ඔන්න වගේ ඕනම දෙයක් කරන්න හැකියාව තියෙනවා මේ ගෝලීයකරණය නිසා. හරි. ඉතින් මේ ගෝලීයකරණය පිළිබඳව අපි වෙනම සාකච්ඡා කරමු. නේද? හරි. ඊට පස්සේ ගෝලීය පරිසරයේ තිබ්බ යහපත් බලපෑම්. දේශීය ව්‍යාපාර සඳහා ගෝලීයකරණය තියෙන හිතකර බලපෑම් ගැන කතා කරා. අංක 1. නවීන තාක්ෂණය ලබා ගත හැකි වුණා. ඔයාලට මතකයි නේද? නවීන තාක්ෂණය ලංකාවට ලැබෙනවා. නේද? ලංකාව කියන්නේ තාක්ෂණික වශයෙන් දියුණු රටක් නෙමෙයි. නේද? ඒ නිසා ලංකාවට ගොඩක් දුරට තාක්ෂණ ලැබිලා තියෙන්නේ කොහෙන්ද? පිට රටවල් වලින් නේද? හරි. අපි කිව්වා නේද? අසල්වාසී ඉන්දියාව නේද? ලෝකේ රොකට් යවනකොට නේද? ලෝකේ ළමයි අභ්‍යවකාශයට රොකට් යවනවා කියලා මම ගා අපි අසල්වාසී ඉන්දියාව. හැබැයි අපේ උන්ට නේද රොකට් තියා අහස් කූරක්වත් යවා ගන්න බෑ කියලා මං කිව්වා. නේද? ඒ වගේ අනිත් පිට රටින්. පැහැදිලිද? හරි. හොඳයි. අපි ඔය කතා කරා ඔයාලට මතකයිද මං කියපු උදාහරණත් එක්කම බලට මතක ඇති. 2 නේද? ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබා ගත හැකි වීම. අර මම මතකද කිව්වා මම මහත්මා ගාන්ධි වගේ පොරක් මේ මීඩියට නේද දේශීය දේවල් විතරක් පාවිච්චි කරනවා. ඔයාලටත් මම පන්තියේ නීතියක් දානවා ළඟදිම දේශීය දේවල් විතරයි පන්තිය ඇතුළට ගේන්න පුළුවන් කියලා. නේද? අන්න එහෙම වුණොත් උඹලට පන්තියට එන්න වෙන්නේ කොහොමද කියලා මම කිව්වා මතකයි නේද? මතකෙම මට එස් කියලා මෙසේජ් එකක් දාපලා බලන්න.
හරිද මම කියපු උදාහරණත් එක්ක මතක තියෙන්න ඕනේ. හරිද? මතකෙන් ටික මට yes කියලා මැසේජ් එකක් දාපල් බලන්න ඉක්මනට. හරි නේද? මතකයි නේද? හොඳයි සන්තෝෂයි. හරි. ඊළඟට අපි ගත්තා මොකද්ද? ඇඳුනුත් නැතුව තමයි එන්න වෙන්නේ කියලා නේද අපි එදා කතා කරා. පැහැදිලිද? හරි පන්තිරෙ එන්න වෙන්නේ අන්තිමට ඇඳුනුත් නැතුව තමයි දේශීය දේවල් විතරක් අරගෙන එන්න හැදුවොත්. අංක 3 අපි කතා කරා කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබාගත හැකිවීම කියලා නේද? අපි මේ කතා කරන කම්පියුටර් එක, ලැප්ටොප් එක මේ හැම දෙයක්ම ළමයි තාක්ෂණික උපකරණ අපි පිටරටින් තමයි ගෙන්වා ගන්නෙ. ඊළඟට අපි කතා කරා විදේශීය ප්‍රාග්ධන රට තුළට ගලා එන්නේ. පිටරටින් ණය ආධාර ලැබෙනවා, පිටරටින් අවශ්‍ය කරන මුදල් ලැබෙනවා, පිටරට ව්‍යාපාරිකයන් ලංකාවේ බිස්නස් පටන් ගන්නවා. නේද? ඒක ඉතාම හොඳ තත්ත්වයක් කියලා අපි කතා කරා. අවසානයේ අපි කතා කරා දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශීය වෙළඳපළක් හිමි වෙනවා කියලා. මතකද? දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශීය වෙළඳපළක් හිමි වෙනවා කියලා මම කිව්ව මතකයි නේද? හරි. එතකොට මම ඔයාලට කිව්ව මතකයි මට මතක විදියට ළමයි අර මේ ඒක උදාහරණ වලට මතක ඇති විශ්වකර්ම නිර්මාණයක් ගැන මම කිව්ව මතකයි නේද? ඇයි ජනතාව ලංකාවේ තියෙන විශ්වකර්ම නිර්මාණ හරිද? ඒකේ තට්ටු තියෙන ඔක්කොම කීයද? තට්ටු 7යි. ඇතුළතින් සහ පිටතින් වාතය නිරාවරණය වන පරිදි නිර්මාණය කරපු සිදුරු කවුල් 49ක් තියෙනවා කියලා ගොම මතකයි නේද? මතකයි. හරි. පොඩ්ඩක් හිතපල්ල මම මේ වීඩියෝ එක වෙන සමහරින් දැකලා කිව්වා. අකණ්ඩ වැඩ පිළිවෙල. It's a world-renowned wonder. එලිජත් අපෙන්නම් ඇඩ්වර්ටයිස්මන්ට් එක සමහරව දැකලා නැහැ කියලා මට මතකයි. chat එකේදී කිව්වා එදා. පන්තිදී කිව්වා. It's a world-renowned wonder. Built with cellars with 40 exquisite skylights and finished in a perfect golden brown. The Munchie Super Cream Cracker. It's not called super for nothing. It's a world-renowned wonder, built with 7 levels, grand, airy chambers with 40 exquisite skylights and finished in a perfect golden brown. The Munchie Super Cream Cracker. It's not called super for nothing. හොඳයි. සුපර් කියන නිකන් නෙවෙයි නේද ජනතාව? හරි හොඳයි. අපි මේ වගේ උදාහරණ ගත්තා නේද? ප්‍රායෝගික උදාහරණ අරගෙන. හරි හොඳයි. ඊට පස්සේ හරි කට්ටිය එහෙනව නේද? එහෙනම් හරි ඊට පස්සේ අපි ඊළඟට ආව මාතෘකාව
දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් ඇතිවෙච්ච අහිතකර බලපෑම් ගැන කතා කරා. අංක 1 අපි කතා කරා දැඩි තරගකාරීත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා අපි කතා කරා මතකයි නේද? හරි ඇමරිකාවේ ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාවට ඇවිල්ලා බිස්කට් කම්පැනියක් පටන් ගත්තොත් නේද? ලංකාවේ මංචි නිෂ්පාදකයට එන තරගය වැඩි වෙනවා කියලා අපි කතා කරා නේද? ඔයාලා පවා ට්‍රම්ප් බිස්කට් කනවා කියලා කිව්ව මතකයි නේද? හරි ඊට පස්සේ නේද මංචි බිස්කට් නේද ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා හරිද? ලංකාවේ බිස්කට් කම්පැනියක් පටන් ගත්තොත් උඹලා මොකද කරනවා කිව්වේ? ට්‍රම්ප් බිස්කට් කනවා කියලා මට කිව්වා මට මතකයි හොඳට. හරි ඊට පස්සේ දේශීය පුහුණු ශ්‍රමයේ විදේශ රටවල් වලට ඇදී යාම. ලංකාවේ හොඳම පුහුණු ශ්‍රමිකයෝ ටික පිට රටවල් වලට ඇදී යනවා ගෝලීයකරණය නිසා. ඒක හරිම අවාස්ථාගත තත්ත්වයක්. හරි ඊට පස්සේ අපි කතා කරා දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වෙනවා. අපේ ව්‍යාපාරිකයන්ට තර්ජනයක් එල්ල වෙනවා. හරි ඊට පස්සේ ඊළඟට අපි කතා කරා දේශීය සංස්කෘතියේ අයහපත් බලපෑම් එල්ල වෙනවා කියලා. හරිද? දේශීය සංස්කෘතියේ අයහපත් බලපෑම් එල්ල වෙනවා කියලා අපි කතා කරා නේද? අර මඩු වලිගෙන් තලන්න ඕනි කියන කතාවක් මතකයි නේද? අන්න හරි. හරි. ඉතින් ජනතාව ඒ කොටසෙන් පස්සේ අපි අවසන් කරා නේද? ව්‍යාපාර පරිසරයේ සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරයේ කොටස. ඊට පස්සේ අවසාන මාතෘකාව ගිය සතියේ කතා කරා. මාතෘකාව තමයි මොකක්ද? ශදු අත විශ්ලේෂණය. මොකද මාතෘකාව පුතේ? ශදු අත විශ්ලේෂණය. හරි. ළමයි ශදු අත කියන එක මට මතකයි ඔයගොල්ලෝ කතා කරපු විදියට නේද? හුඟක් අය ශදු අත විශ්ලේෂණය කරන මම ශදු අත වම් අත උස්සන්න ගිහුවා වම් අත ඉස්සුවා. දකුණු අත උස්සන්න ගිහුවා දකුණු අත ඉස්සුවා. හරිද? ශදු අත උස්සන්න ගිහුවා සමහරවිට කකුල් එහෙමත් උස්සන්න ගියා. හරිද? හරි. එහෙනම් බලමු ශදු අත කියන වචනේ කොහොමද හැදෙලා තියෙන්නේ කියලා. ළමයි මේක හැදෙලා තියෙන්නේ ෂයන්න. හරිද? ඊට පස්සේ දුයන්න. ඊට පස්සේ අයන්න. හරිද? අවසාන එක තයන්න. ශදු අත නේද? ශදු අත කියන වචනේ හැදෙලා තියෙන්නේ ශක්තියින් දුර්වලතා ඊට පස්සේ අවස්ථා සහ තර්ජන කියන ಜಾති ටික එකට එකතු වෙනවා. ඒකේ පළවෙනි අකුරු ටික එකට එකතු වෙනවා. ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන. කාට තියෙනද? ව්‍යාපාරයකට තියෙන. ව්‍යාපාරයක් කියන්නේ ව්‍යාපාරයකට ඇති ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන එක අපි කිව්වා ශදු අත විශ්ලේෂණය කියලා. අපි ඒක කිව්වා ශදු අත විශ්ලේෂණය කියලා. හරි ව්‍යාපාර කියන්නේ ව්‍යාපාරයකට ඇති ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීම අපි කොහොමද කියලාද? ශදු අත විශ්ලේෂණය කියලා. උදේ ඊට පස්සේ මම ඔයාලට පැහැදිලි කරා ශක්තියින් සහ දුර්වලතා තියෙන්නේ මොන පරිසරයේද? අභ්‍යන්තර පරිසරයේමයි. ශක්තියින් සහ දුර්වලතා තියෙන අභ්‍යන්තර පරිසරයේ. අවස්ථා සහ තර්ජන තියෙන්නේ ව්‍යාපාරයේ බාහිර පරිසරය කියලා අපි කතා කරා. මේකටම අපි ඉංග්‍රීසි වලින් කියනවා SWOT analysis කියලා. strengths, weaknesses, ඊට පස්සේ opportunities, threats කියන වචන හතර එකතු වෙලා තමයි SWOT analysis SWOT කියන වචනය නිර්මාණය වෙලා හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ඒකෙන් පස්සේ අපි ආවා ශක්තියන් පිළිබඳ කතා කරමු. උදේ ව්‍යාපාරයකට පවතින ප්‍රධාන ශක්තියන් තමයි එක හොඳ මූල්‍ය හැකියාවක් තිබීම. නේද? අයිතික ඔයාලට මතකයි ශක්තියින් සහ දුර්වලතා තියෙන කියන්නේ අභ්‍යන්තර පරිසරයේනේ. අභ්‍යන්තර පරිසරයේදී පළවෙනි තුන් දෙනා අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්නේ. එහෙනම් ඒ තුන් දෙනාගෙන් තමයි පළවෙනි ශක්තිය තුන ගත්තේ. අයිතිකාරට හොඳ මූල්‍ය හැකියාවක් තියෙන ශක්තිය. නේද? කළමනාකරුගේ පැත්තෙන් තියෙන ශක්තිය මොකක්ද? දක්ෂ කළමනාකරුවන් සිටීම. සේවකයන්ගේ පැත්තෙන් තියෙන ශක්තිය මතකයිද? පුහුණු සේවකයන් සිටීම. මතකයිනේ? හොඳ මූල්‍ය හැකියාවක් තිබීම, දක්ෂ කළමනාකරුවන් සිටීම, පුහුණු සේවකයන් සිටීම. ඊට පස්සේ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා නිපදවීමත් අපේ ශක්තියක්. හොඳ කීර්ති නාමයක් තිබීම නේද? හොඳ කීර්ති නාමයක් තිබීමත් ව්‍යාපාරයේ ශක්තියක්. ඔයාලට මතකයි අද අපි කතා කරපු එක. අර කොහොම කියන්නේ නිෂ්පාදන ආශ්‍රිත පාස් පේපරේ ප්‍රශ්නයක් තිබ්බේ. අර යාලට සම්මානයක් හිමිවීම ඒ ව්‍යාපාරයට මොකක්ද කියලා හොම මතකයි නේද? අනිත් උතර යාලේ කීර්ති නාමය වැඩි වෙන එක නෙවෙන්නේ. අන්න ඒක යාලට ශක්තියක්. දැක්ක නේද? මේක සම්පූර්ණ පේපරේ අහලා තියෙනවා. ඊට පස්සේ ශක්තිය වලින් පස්සේ අපි ආව දුර්වලතා. පුතේ ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන් නම් ඒක ශක්තියක්. ඉගෙන ගන්න බැරි නම් ඒක ඔයාගේ දුර්වලතාවයක්. ඔයාට ඉංග්‍රීසි පුළුවන් නම් ඔයාට ශක්තියක්. ඉංග්‍රීසි බැරි නම් ඒක දුර්වලතාවයක්. අන්න ඒ වගේ ශක්තියින් වලම කන පිට තමයි බං මොකක් කියලා කියන්නේද? දුර්වලතා කියලා කියන්නේ. හොඳ මූල්‍ය හැකියාවක් තියෙනවා නම් ශක්තියක්. ඒකම අනිත් පැත්ත හරව ගත්තා. දුර්වල මූල්‍ය හැකියාවක් තිබීම කියන. නැත්නම් හොඳ මූල්‍ය හැකියාවක් නොතිබීම කියන. දක්ෂ කළමනාකරුවන් සිටීම අනිත් පැත්ත හරව ගත්තා. අදක්ෂ කළමනාකරුවන් සිටීම කියන. පුහුණු සේවකයන් සිටීම අනිත් පැත්ත හරව ගත්තා. නොපුහුණු සේවකයන් සිටීම කියන. මතකයි නේද? ඊට පස්සේ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා නිපදවීම කියන අනිත් පැත්ත හරව ගත්තා. ගුණත්වයෙන් අඩු භාණ්ඩ හා සේවා නිපදවීම කියන.
ඊට පස්සේ හොඳ කීර්ති නාමයක් තිබීම කියන එක වෙනස් කරගත්තා. දුර්වල කීර්ති නාමයක් තිබීම නැත්නම් හොඳ කීර්ති නාමයක් නොතිබීම කියලා. හරි. ශක්තියන් සහ දුර්වලතා මත මම ඔයාලට ඉගෙනුවා, පැහැදිලි කරා. ඒක මතක තියාගන්න පුළුවන් කෙටි ක්‍රම ටික කියලා දීලා මම ඔයාලට ඒ ටික කටපාඩම් කෙරෙව්වා. හොඳයි. ඒකෙන් පස්සේ ශක්තියන් ඉවරයි, දුර්වලතා ඉවරයි. තව මාතෘකා දෙකයි තියෙන්නේ. මෙන්න තියෙන මාතෘකාව අවස්ථා. හරි. ව්‍යාපාරයක් දියුණු කරගෙන පවතින අවස්ථාව තමයි රටේ හොඳ සාමකාමී වාතාවරණයක් තියෙනවනම් අපිට ඒක හොඳ ව්‍යාපාරික අවස්ථාවක් රට ව්‍යාපාරය දියුණු කරගන්න. ඊට පස්සේ රජයේ හිතකර නීති රීති තියෙනවා නම් ඒක අපිට දියුණු කරගන්න හොඳ අවස්ථාවක්. ඊට පස්සේ ගෝලීයකරණයේ හිතකර බලපෑම් තියෙනවා නම් ඒකත් අපිට ව්‍යාපාර දියුණු කරගන්න පවතින හොඳ අවස්ථාවක්. ඊට පස්සේ මොකක්ද? රජයේ හිතකර රට තුල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වීම නැත්නම් නව නගර නිර්මාණය වීම රටේ ව්‍යාපාරික අවස්ථාවක්. අවසාන එක නේද? අපි කියව නව නගර නිර්මාණය වීම, පාරිභෝගික ජීවන රටාවේ සිදුවන වෙනස් වීම වගේ දේවල් ව්‍යාපාරික අවස්ථා යටතේ අපි උදාහරණ ගත්තා. තව ගොඩක් අවස්ථා තියෙනවා, අපි උදාහරණ කීපයක් ගත්තා. අවසාන මාතෘකාව තමයි පුතේ තර්ජන. සාමකාමී වාතාවරණයක් තිබ්බොත් අවස්ථාවක්. හැබැයි යුද්ධමය වාතාවරණයක් තිබ්බොත් රට ඇතුලේ ඒක අපේ ව්‍යාපාරය වලට තර්ජනයක්. ඊට පස්සේ ළමයි රජයේ අහිතකර නීති රීති තිබ්බොත් ඒක අපිට තර්ජනයක්. ගෝලීයකරණයේ අහිතකර බලපෑම් තිබ්බොත් ඒක අපිට තර්ජනයක්. පැහැදිලිද? ඊට පස්සේ ළමයි ස්වභාවික ආපදාවක් ආවොත් ඒකත් අපිට තර්ජනයක්. ළමයි තරඟකාරීත්වය කියලා කියන්නේ අපිට තියෙන තර්ජනය. පුතේ මෙන්න මේ කොටස් ටිකත් එක්ක අපේ සම්පූර්ණ පාඩම අවසන් වුණා. පුතේ ඔතනින් තමයි අපි අපේ ව්‍යාපාර පරිසරය අපේ දෙවෙනි පාඩම අවසන් කරන්නේ. හරි. එහෙනම් අපි නැවතත් හම්බ වෙනවා ලබන සතියේ සුපුරුදු වේලාවෙත් පන්ති කාමරය ඇතුලේ. හරිද? පන්ති කාමරය ඇතුලේ අපි හම්බ වෙනවා. මෙතනින් සම්පූර්ණ පාඩම අවසන්. අපි අනිත් දවසේ පටන් ගන්නවා. කෙලින්ම ව්‍යාපාර සංවිධාන තුන්වෙනි පාඩම. ඔයාලගේ අලුත් යාළුවෝ එහෙම ඉන්නවනම් තුන්වෙනි පාඩම ආරම්භක දවසේ ලබන සතියේ අලුත් යාළුවෝ පන්තියට එකතු කරගෙන එන්න. පැහැදිලිද? ඕනම යාළුවෙක් ලබන සතියේ නොමිලේ පන්තියට එන්න පුළුවන් අලුත් පාඩම් පටන් ගන්න නිසා. පැහැදිලිද? හරි යාළුවන්ට පොඩ්ඩක් පණිවිඩය කියන්නේ අලුත් සෙට් එකක් එකතු කරගෙන පන්තියට හුඟක් අයට ළමයි මේ පාඩම් මිස් වෙලා තියෙන්නේ. මම පාරණ පාඩම් ටිකේ රෙකෝඩින් ටිකත් ඔයාලගේ ගෲප් එකට දානවා. එතකොට අලුතෙන් සම්බන්ධ වෙන දරුවන්ට පරණ පාඩම් ටිකක් ආවරණය කරගෙන අපේ පන්ති ඇතුලේ chance එකක් තියෙනවා. හරි. එහෙනම් අපි නැවත හම්බෙමු අපේ අලුත් පාඩමත් එක්ක තුන්වෙනි පාඩමත් එක්ක ව්‍යාපාර සංවිධානත් එක්ක. හැමෝටම ආයුබෝවන් ජනතාව. හැමෝටම ආයුබෝවන්. හරි. අද වැඩි සුපිරිට තේරුණා නේද කට්ටියට? අද වැඩි හොඳට තේරුණා නේද කට්ටියට? හරි නේද? හරි හොඳයි. අපි ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බෙමු.